මනුස්ස ජීවිතයේ බොහොම අසරණ වුණු තනි වුණු අවස්ථාවක තමයි එයාට කවුරුත්ම නැහැ කියලා දැනුණු අවස්ථාවක තමයි එයාට කවුරු හරි කෙනෙක් අවශ්‍යයි කියලා තදින්ම දැනෙන්නේ. මනුස්සයෙකුට ජීවිතේ දරා ගන්නම බැරි වේදනාව තමයි තනිකමේ වේදනාව. ගොඩාක් අයට ඒක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ තනි වෙනකම්. ඒ තනි වුණාම අපිට අවසානයේදී අපි ළඟින් ඉතුරු වෙන්නේ ජේසු විතරයි කියලා අවබෝධ කරගන්නේ ඒ ආදරයට ඇතුල් වුණු කෙනෙක් විතරයි. ඒ ආදරය හඳුනන කෙනෙක් විතරයි. ඒ ආදරය අවබෝධ කරගත්ත කෙනෙක් විතරයි. මගෙත් තිබුණ ජීවිත අත්දැකීමක්. ජීවිතේ ගොඩාක් අය ළඟින් ඉන්න යද්දිත් තනි වුණා කියලා දැනුණ අවස්ථාවක්. කිසිම දෙයක් කරගන්නට හැමදේම කරගන්නට පුළුවන් කමක් තියෙද්දිත් කිසිම දෙයක් කරගන්න බැරි වුණ අවස්ථාවක්. වටේ උදව්වට ගොඩාක් අය එද්දිත් උදව් කරගන්න උදව්වට ගන්න කිසිම කෙනෙක් නොහිටපු අවස්ථාවක්. මේ ගීතිකාව මට ලියවෙන්න යන්නේ එහෙමයි. මධ්‍යම රාත්‍රියේ රෑ 12ට විතර. මගේ ඇස් වලින් කඳුළු ගලාගෙන යනකොට මම ඇවිල්ලා ජේසු ඉදිරියේ වාඩි වුණු අවස්ථාවක. මට තාමත් මතකයි. මගේ ඇස් බොඳ වේගෙන යනකොට මම දැක්කේ ජේසුව විතරයි. මට හිතුණා ජීවිතේ අපි කොයි විදිහට කොයි ආකාරයෙන් තනි වුණත් ජේසු නම් අපිව තනි කරන්නෙම නෑ කියලා. ඒ නිසා මට හිතුණා ඒ වචන ටික ඒ මගේ හිතට නැගුණු හිතට දැනුණු ඒ ජේසුගේ ආදරය වචනවලට පරිවර්තනය කරන්නට වචනවලට යොදන්නට. ඒ හැඟීම පරිවර්තනය කරනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. මට ඇති වුණු හැඟීමක් වචනවලට පෙරලනවා කියන එක. ඒත් මට හිතුණා වචනයයි තනුවයි දෙකම එකතු වෙනකොට ඒ හැඟීම නිකම්ම දැනෙයි කියලා. ඒ නිසා මම මේ වචන ටික ලියුවා එදා. මං ජේසු දිහා බලාගෙන මං කියනවා ජේසුනි ඔබෙන් වෙන් වෙලා ඉතින් කොහොම මං ඉන්නද? කෙලෙසකමා ඉන්නද? ඒක මම දන්නේ නැහැ. මේච්චරයි මට දැනුනේ. එදා ජේසු ඉදිරියේ මට දැනුණු මේ වචන ටික මම හිතුවා කනුවකට යොදන්නට ඕන කියලා. ඒ නිසා එදා මම මගේ ඔෆිස් එකේම තිබුණ ගිටාර් එක මම මේ විදිහටම හේදාත් ජේසු ඉදිරියේ ගිටාර් එක අරගෙන මේ විදිහට මම මේ වචන ටිකට ඒ අවස්ථාවේදීම ජේසු දිහා බලාගෙන තනුවක් දැම්මා. මං කිව්වා ජේසු දිහා බලාගෙන ජේසුනි ඔබෙන් වෙන් වෙලා ඉතින් කෙලෙසකම සිටිනුදැයි නොදනින් මම නම් නොදනින් මම නම්. එහෙම මට දැනුනේ උන්වහන්සේ මාත් එක්කම ඉන්නවා කියලා මට දැනුන හින්දා. ඒ ආදරය මම දැනගෙන හිටපු හින්දා. දැන් නම් මට විශ්වාසයි මගේ ජීවිතේ මම කවදාවත් තනි වෙන්නේ නැහැ කියලා. මගේ ජීවිතේ
මොනම අවස්ථාවකවත් කිසිම කෙනෙකුට මාව තනි කරන්නට බෑ කියලා. මේක තමයි මගේ අත්දැකීම. ඒ අත්දැකීමත් එක්ක තමයි ඊතර දේවල් ටික ලියවෙන්නේ. මම හිතනවා අපි හැමෝගෙම ජීවිතවල මේ වගේ අත්දැකීම් තියෙනවා කියලා. කවුරුත්ම නැති අවස්ථාවේ අසරණ වෙන අවස්ථාවේදී මට මගේ ජේසු විතරමයි ඉන්නේ කියලා. ඉතින් මේ වචන ටික ලියුවයින් පස්සේ මේ තනුව ඉවේම දැනුණයින් පස්සේ මම හිතුවා මේක අරගෙන යන්නට ඕනයි කියලා. අරගෙන එන්නට ඕනයි කියලා ඔයාලා අතරට. ජේසුගේ ආදරය කියලා දෙන්න. උන්වහන්සේ හැම මොහොතකම අපිත් එක්ක ඉන්නවයි කියලා කියන්නට. උන්වහන්සේ හැම මොහොතකම අපිව දිරිගන්නවා කියන්නේ. උන්වහන්සේ නැත්නම් අපේ ජීවිතේ වැඩක් නැහැ කියලා කියන්නට. ඔයගලන්ට එහෙම දැනෙන්නට සලස්වන්නට. ඒ නිසා අපි මේ ගීතිකාව චුට්ටක් අහන්නට අපි උත්සාහ කරමු. අද ඉසුරි තමයි මේ ගීතිකාව අපි වෙනුවෙන් ගායනා කරන්නේ. මේ වචන ටික මම හිතනවා මේ ඉසුරි මීට කලින් ඔයා මේ ගීතිකාවට මේ තනුව ගායනා කරලා තියෙනවා. මේ වචන ටික ගායනා කරලා තියෙනවා. මොනවද ඉසුරි දැනෙන්නේ ඔයාට මේ වචන ටික? අද මම මේ ගීතිකාව අහලා පුරුදු වුණාට මම එක දවසක් මේ ගීතිකාව වේදිකාවක් කිව්වා. ඒ අවස්ථාවේ මට දැනුණු හැඟීම මහ පුදුමාකාරයි. මට සෑහෙන කොච්චර ප්‍රශ්න තිබුණත් කොච්චර දුර්වල වෙන අවස්ථා තිබුණත් මං හිතුවා මමයි ජේසුවෙන් ඈත් වෙලා තියෙන්නේ. ජේසු නෙමෙයි මාව දාලා ගිහින් තියෙන්නේ කියලා. ඉතින් මගේ වේදනාව මට හයියෙන් කෑ ගහලා කියන්න පුළුවන් කියලා හිතුණා මේ පදවල වලින්. ඉතින් උන්වහන්සේගෙන් මං සමාව අයදිනවා. මං නොදැනුවත්ව දැනුවත්ව ඈත් වෙච්ච අවස්ථාවන් වලට. ඉතින් ඇත්තටම මම දන්නේ ජේසුගෙන් ඈත් වෙලා කොහොම ඉන්නද කියලා. අපි මේ ගීතිකාවේ කෝරසයයි පළවෙනි පදයයි විතරක් අපි අහලා බලමු. මුලින්ම නිකන් පියානෝ බෑකප් එකක් එක්ක අපි ආමු මේක දැනෙන්න. මේක ගැන පොඩ්ඩක් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ඕනයි කියලා හිතුණා. ඒ නිසා ඊට කලින් මේ ගීතිකාවේ ගොඩාක් වෙලාවට
අපි හිතනවා අපේ ජීවිතේ මේ යන මාර්ගයේ අපි යන්නේ තනියමයි කියලා. අපිට මේ ගමන යන්න හරි අමාරුයි කියලා. අපි ගොඩාක් වෙලාවට හිතෙනවා මේ අරගලත් එක්ක මේ ප්‍රශ්නත් එක්ක අපි කොහොමද මේ ගමන යන්නේ කියලා. ඇයි දෙයියනේ අපිට උදව් කරන්න කවුරුත් නැද්ද දෙවියොත් නැද්ද කියලා. අපිට එහෙම හිතෙනවා. ඒක සාධාරණයි. ඒත් ඔයගොල්ලෝ දන්නවද? උන්වහන්සේ ශුද්ධ බයිබලයේ පුරාවටම අපිට කියනවා බය වෙන්න එපා පුතේ. මම ඔබත් එක්ක ඉන්නවා කියලා. බය වෙන්න එපා. මම ඔබත් එක්ක ඉන්නවා කියලා ශුද්ධ බයිබලයේ ලියවිලා තියෙනවා 365 වතාවක්. දවස පුරාම උන්වහන්සේ අපිට කියනවා මේ යන මග උන්වහන්සේ හැම මොහොතකම අපිත් එක්ක ගමන් කරනවා. එනේරෙක් විදිහට දාවිද් රජතුමා 23 වෙනි ගීතාවලියේ 23 වෙනි ගීතිකාව ලියනකොට මේ 23 වෙනි ගීතිකාවේ දාවිද් රජතුමා පළවෙනි වතාවට ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ අපේ කියන දෙවියන් වහන්සේත් උන්වහන්සේව හඳුන්වා දෙනකොට මම ජාකොබ්ගේ ආබ්‍රහම්ගේ ජාකොබ්ගේ ඊසාගේ දෙවියන් වහන්සේ කියලා මම කණ්ඩායමක සමූහයකම ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ කියලා මේ සාමූහික බවක් දෙවියන් වහන්සේම ප්‍රකාශ කරනකොට දාවිද් රජතුමා විතරයි පළවෙනි වතාවට දෙවියන් වහන්සේව සම්පූර්ණයෙන්ම පෞද්ගලිකකරණයක් කරගත්තේ. මගේ දෙවියන් වහන්සේ කියලා. ඔබ වහන්සේ මගේ යහපත් එඬේරා කියලා. මගේ දෙවියන් වහන්සේ කියන හැඟීම උන්වහන්සේ මා යන මග මාත් එක්ක ඉන්නවා එඬේරෙක් විදිහට. ඇයි මේ එඬේරෙක් විදිහට? ඔයගොල්ලෝ දන්නවද එඬේරෙක් විදිහට ඇයි එඬේරෙක් විදිහට මොකද්ද විශේෂත්වය? උන්වහන්සේ අපිව එඬේරෙක් බැටළුවෙක් රකින්නවා වගේ අපිව රකින්නවා. ඒ අත්දැකීම ඔබට නැහැ. මොකද අපි එඬේරික සංකල්පයට තාම හුරු නෑ. අපිට එඬේරු නෑ. අපිට බැටළුව නැති නිසා. නමුත් මේ දෙවියන් වහන්සේ එඬේරෙක් වගේ කියන කතන්දරේ ඊශ්‍රායල් ජාතිකයන්ට ගොඩාක් දැනුණා. ජුදා ජාතිකයන්ට ගොඩාක් දැනුණා. හේතුව ඒගොල්ලෝ දැක්කේ එඬේරුන්ව විතරයි. ඒ එඬේර තමයි මේ බැටළුවන්ගේ ඉදිරියෙන් ගියේ. කිසිම අවස්ථාවක බැටළුවෙකුට විනාශ වෙන්න ඉඩ දුන්නේ නැහැ. බැටළුවෙකුට මුලා වෙලා යන්න ඉඩ දුන්නේ නැහැ. බැටළුවෙක්ව ගොදුරු කරගන්න ඉඩ දුන්නේ නැහැ. Tamanගේ ජීවිතය රකින්නවා වගේ බැටළුවෙක්ව රැක්කා. දාවිද් රජතුමාත් ඒ වගේ එඬේරෙක්. ඒ නිසා තමයි දාවිද් රජතුමා කියන්නේ ඔබ වහන්සේ මගේ එඬේර වගේ. හැම මොහොතකම මාව ආරක්ෂා කරනවා. හැම මොහොතකම මාව රකිනවා. මොකද අපිට ජීවිතයේ සොම්නස විතරමයි. මම මෙහෙම කියනකොට ඔයගලන්ට දැනෙනව නේද? මොන සොම්නසක්ද? අපේ ජීවිතයේ තියෙන දුම්නස විතරමයි කියලා. දෙවියන් වහන්සේ දෙනකොට දෙන්න වෙලා යන්න පුළුවන්. දෙන්න පරක්කු වෙන්න පුළුවන්. හැබැයි දෙනකොට උන්වහන්සේ දෙන සොම්නස කිසිම දෙයකින් කිසිම කෙනෙකුට උදුරන්නට බෑ. ඔයගලන්ට මතකද ජෝසප්ගේ කතාව? ශුද්ධ බයිබලයේ මතකයි නම් ඔයගොල්ලෝ නිකම් මතක් කරගන්න. ජෝසප්ව සහෝදරයන් ටික එකතු වෙලා මරන්න හැදුවා. පාළු ලිඳකට දැම්මා. ඊට පස්සේ ලිඳෙන් ගොඩ අරගෙන වහල්කමට වික්කා. වහල්කමෙන් ඊට පස්සේ පොටිපස් ගත්තා. ඒ වහල්කමට ජෝසප්ව ගන්නකොට ජෝසප් හිටියේ වහලුන්ව මිලදී ගන්න වෙළඳ පොළට ගියාම හැම වහලෙක්වම නිර්වත් කරන්නට ඕන. සම්පූර්ණ නිර්වත්ව තමයි ජෝසප් හිටියේ. මොකද වහලෙක්ව නිර්වත් කරන්න නැතුව මිලදී ගන්නේ නැහැ. ඒ වහලව නිර්වත් කරලා වටේම බලලා මොනවා හරි ප්‍රශ්න තියනවද, හැමේ ප්‍රශ්න තියනවද, තුවාල තියනවද, කැලල් තියනවද, රෝග තියනවද, බෝ වෙන දේවල් තියනවද, මේ ඔක්කොම බලලා තමයි මේ වහලව මිලදී ගන්න. එතකොට ජෝසප්ගේ හිටපු ජෝසප් ගන්න ගියේ පොතිපර් කියලා. පාරාවෝ රජ ඊජිප්තුවේ සිම්පති. මේ පොතිපර් ගන්නකොට ජෝසප්ව ශුද්ධ බයිබලයේ ලස්සන වචනයක් කියනවා.
දෙවියන් වහන්සේ ජෝසප් සමග සිටි බැවින් ජෝසප් සාර්ථක මනුෂ්‍යයෙක් විය. He was a prosperous man. මොනවද තිබුණේ ජෝසප්ට? ජෝසප්ට ඇඳි වතවත් නැති අවස්ථාවේදී තමයි ශුද්ධ බයිබලය කියන්නේ he was a prosperous man. එයා සාර්ථක මනුස්සයෙක් කියලා. මොන සාර්ථකත්වයක්ද ජෝසප් තුළ තිබුණේ? මට නම් ඒක තේරෙන්නේ නැහැ. ඔයගලන්ට තේරෙනවද? ශුද්ධ බයිබලයේ මේ කියන වචනේ. ඒ ජෝසප් සාර්ථක මනුස්සයෙක් වුණා. අපමණ දුක් විඳා. හිරේ අවුරුදු ගාණක් හිටියා. හැබැයි ඒ හැම කුණාටුවක්ම ජෝසප්ව ඉහළටම ඔසවන්නට. අනේ වගේ උන්වහන්සේ දෙන සොම්නස කාටවත් මුද්‍රන්නට බෑ. කාලය ගනී. මේ තමයි මගේත් අත්දැකීම. ඔබෙත් අත්දැකීම. ඒක වෙන්නට ඕන. අපි හොම්ම දෙවෙනි පදයටත් පොඩ්ඩක් ඇහුම්කන් දෙමු. කිසිදාම අත් නොහරින්නේ සියලු අවැසි මාහට ලැබ දෙන්නේ. කිසිදාම අත් නොහරින්නේ සියලු අවැසි මාහට ලැබ දෙන්නේ. ජීවිතයේ ජයමා වෙත නිති ගෙන එන්නේ. ඔබ නැති වූ විට මහත් සසලව යන්නේ. ජේසුනි ඔබෙන් වෙන් වෙලා ඉතින් කෙලෙසකම සිටිනු දෙයි නොතනින් මම නම් නොතනින් මම නම්. අපේ ජීවිතේ මේ විදිහට යනකොට හැමදේම අපේ ජීවිතේ අපි කරගෙන යනකොට සමහර වෙලාවට අපිට අමතක වෙන කාරණාවක් තියෙනවා. අපිව මෙහෙවන බලවත් හස්තයක් අපි ළඟින් ඉන්නවා කියලා. මේ වචන ටික මගේ අත්දැකීමක් එක්කම මේ වචන ටික ඇහුනම කිසිදා මා අත් නොහරින්නේ සියලු අවැසි මාහට ලැබ දෙන්නේ කියලා. මට මතක් වෙනවා පවුලක්. පානදුරේදී මට ඒ ආයෝ මුණ ගැහෙන්නේ. නමුත් එයාලගේ ජීවිත අත්දැකීම හරීම සුවිශේෂී මට නම්. මේ වචන වලට හරියටම ගැලපෙනවා. ලොකු ව්‍යාපාරිකයන් මහා පරිමාණයෙන් ව්‍යාපාර කළා. ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලෝ සාර්ථකව මේ ව්‍යාපාර කරගෙන යනවා කියලා. ඉඩම් ගත්තා, ලොකු ගෙවල් හැදුවා. නමුත් මොකද වුනේ? ලෝකයේත් එක්ක මේ යන ගමනේදී ලෝකයා විසින්ම ඒගොල්ලන්ව රවට්ටනවා. ඒගොල්ලන්ගේ චෙක්ස් රිටර්න් වෙන්න ගන්නවා. ඒගොල්ලන්ට සල්ලි ගෙවා ගන්න බැරි වෙනවා. ඒ නිසා ලෝන් අරගෙන ලොකු ණයක් ගන්නවා. අන්තිමට ණය ගෙවා ගන්නට බැරි වෙනවා. ආශාවෙන් හදපු, හම්බ කරලා හදපු ගෙවල් දොරවල් බැංකුවට සින්න වෙන්නට යනවා. මේ ඊවල මොනවද දන්නවද කලේ? එකම එක දෙයයි. මොනව කරන්න ඇද්ද? ඒගොල්ලන්ගේ ශක්තියෙන්, ඒගොල්ලන්ගේ බලයෙන්, ඒගොල්ලන්ගේ හැකියාවෙන් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා දැනගන්නවා. තමන්ගේ ඉඩම, ගේ, හાર્ඩ්වෙයාර් එක මේ ඔක්කොම සින්න වෙන්න යනවා. වෙන්දේසි අද හවසට. අද උදේ අද හවස වෙන්දේසිය නම් අද උදේ ඒගොල්ලෝ යනවා. කොහෙටද දන්නවද? ජීවමාන ජේසුව හොයාගෙන කඳාන පල්ලියට. ජේසුව ස්ථාපිත කරලා තියෙන ඒ පුංචි මැදුරට. ඉල්ලන්න නෙමෙයි ඒගොල්ලෝ ගියේ. නමුත් ජේසු දිහා බලාගෙන ඉඳලා එන්නට වෙන්නේ. කියන්න නෙමෙයි ඒගොල්ලෝ ගියේ. මොකද කියන්න දෙයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ ඒගොල්ලන්ට. ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම නැති වෙලා තිබුණ අවස්ථාවක්.
කිසිම කෙනෙක්ගේ අවශ්‍යතාවය දන්නේ නැහැ. දන්නේ ජේසුස් විතරමයි. ඒ දෙන්නම ඒ නෝනයි මහත්තයයි. ජේසු අභියසට ගිහිල්ලා දිව්‍ය සප්‍රසාද වහන්සේ ස්ථාපිත කරලා තියෙනවා. දෙන්නම දෙපැත්තට ගිහිල්ලා ඒ මුල්ලේ වාඩි වෙලා කෙරුවේ ජේසු දිහා බලාගෙන අඬපු එක විතරමයි. ඇඬුවා. පුදුම විදිහට ඇස් වලින් කඳුළු ගලාගෙන ගියාලු. වචනයක්වත් මුවට ආවේ නැහැලු. කොහොමද අපි කටක් කරලා ජේසුට කියන්නේ අපිව බේරගන්න කියලා? අපිට තිබුණේ ජේසු දිහා බලාගෙන අඬන්න විතරමයි කිව්වා. පැයකටත් වඩා ඒගොල්ලෝ ජේසු දිහා බලාගෙන ඇඬවලු. අඬලා. පැයකට විතර පස්සේ ඒගොල්ලෝ නැගිටිනවා. ලොකු අස්වැසිල්ලක් එක්ක. ජේසුනේ වහන්සේ අපිත් එක්ක ඉන්නවා. මේ නින්දාව අපිට දරාගන්න, මේ අපහාසය අපිට දරාගන්න වහන්සේ ශක්තිය දෙන්න. මොකද හවසට ඇවිල්ලා මේ ඉඩම වෙන්දේසි කරනකොට මිනිස්සු ගොඩාක් බලාගෙන ඉන්නවා අපිට hina වෙන්න. ඒ නිසා අපිට ශක්තිය දෙන්න. මෙච්චරමයි ඒගොල්ලෝ ඉල්ලලා තිබුණේ. එහෙන් එනකොට ඒගොල්ලෝ දකිනවා ඒගොල්ලන්ගේ ගේ නෝනා කියනවා අපි චුට්ටක් ගෙදරට ඇතුල් වෙලා යන්න. අවසාන වතාවට අපි හදපු බලාපොරොත්තු ගොඩක් එක්ක හදපු මේ ගෙදරට පොඩ්ඩක් ඇතුල් වෙලා යන්න. මහත්තයා කියනවා යන් කියලා. දෙවියන් වහන්සේගේ සැලසුම් හරි පුදුමාකාරයි ප්‍රමාන්තේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ගේ ගාවට එනකොට බැංකුවේ බැනර් එක ගහලා තියෙනවා අද හවසට ඉඩම වෙන්දේසි කරනවා කියලා. ඒ බැනර් එක යට වයසක යුවලක් හිටගෙන ඉන්නවා. අර ගේ දිහා බලාගෙන. මේගොල්ලෝ ගේට්ටුව අරගෙන ඇතුළට යන්න යනකොට අහනවා මේ ගේ ඔයගොල්ලන්ගේද කියලා. ඔව් කියලා කියපුවම අපි කැමතියි මේ ගේ මිලදී ගන්න කියලා. මේ දෙන්නා කියනවා අද ගේ වෙන්දේසි වෙනවා අවසට. ඒ නිසා මේක ගන්න විදිහක් නැහැ කියලා. ඇයි අපිට කිසිම දෙයක් කරගන්න බැරිද කියලා අහනවා. එහෙනම් බැංකුවට ගිහිල්ලා බලමුද කියලා අහපුවම ඒගොල්ලෝ කැමති වෙනවා. 4 දෙනාම බැංකුවට යනවා. බැංකුවේ මැනේජර් කියනවා ඒගොල්ලන්ට මේක කරන්න බෑ. මොකද ලක්ෂ 10ක් ඔයාලගේ නමින් ඔයගොල්ලෝ තැන්පත් කරන්නට ඕන. ඉඩම තියෙන්නේ ඔයාලගේ නමට. ඒ නිසා මෙයාලගේ නමින් ලක්ෂ 10ක් අපිට ගන්න විදියක් නැහැ. කැමති නම් ඔයාලගේ නමින් මෙයාලට කියන්න තැන්පත් කරන්න කියලා. කවුද එහෙම කරන්නේ? කවුරුත් දන්නේ නැති, අඳුනන්නේ නැති දෙන්නෙක්ගේ ගෙයක් බේරගන්න ලක්ෂ 10ක් පිටස්තර කෙනෙක් දෙයිද? එහෙම කියපුවම මේ වයසක ජෝඩුව බැංකුවෙන් එළියට යනවා. අපිට ටිකක් කල්පනා කරන්නට ඕනේ කියලා. ජේසු එවපු ඒ බලාපොරොත්තුවත් අපිට නැති වුණාද කියන හිතේ තිබුණු පුංචි චකිතයත් එක්ක එයාලා ආයේ බැංකුව ඇතුළෙම වාඩි වෙනවා. ඒත් විනාඩි 5කට විතර පස්සේ ඒ ජෝඩුව ආයේ ඇතුළට ඇවිල්ලා කියනවා ප්‍රශ්නයක් නැහැ. අපි ඒ සල්ලි එක දාන්නම්. අපිට ඔයගොල්ලෝ ගේ ටික දෙන්න කියලා. හරි පුදුමයිනේ. ඒගොල්ලන්ගේ නින්දාව, ඒගොල්ලන්ගේ අපහාසය, ඒගොල්ලෝ විඳින්න යන මේ අපහාසයෙන් ගලව ගන්න කියලා විතරමයි ජේසුගෙන් ඒගොල්ලෝ කිව්වේ. ඒ අපහාසයෙන් විඳ ගන්න ශක්තිය දෙන්න කියලා මතයි විතරයි ජේසු. කිසිදා මා අත් නොහරින්නේ. සියලු අවැසි මාහට ලැබ දෙන්නේ. ඒගොල්ලන්ට පුළුවන් වෙනවා ඒ ජෝඩුවට මේ ගේ විකුණන්නට. බැංකුවේ මුදල් හරියට සෙටල් කරන්නට. ඒගොල්ලන්ටත් කියලා පොඩි මුදල් ටිකක් ඉතුරු කරගන්න. අද ඒගොල්ලෝ පානදුරේ ගෙදරක ජීවත් වෙනවා. කොහොමද දන්නවද? ඒකත් හරි ලොකු අත්දැකීමක්. ගේ විකුණලා ඒ සල්ලි ටික අරගෙන කොහෙද යන්නේ කියලා කල්පනා කරලා ගෙවල් දොරවල් මුකුත්ම නැතුව අපි දකුණට යමු කියලා බස් එකේ නගින ඒගොල්ලෝ පානදුරෙන් බහිනවා. පානදුරෙන් බැස්සුවේ දෙවියන් වහන්සේ වෙන්න ඇති. ජේසු වෙන්න ඇති. පානදුරෙන් බැහැපු අය ඉස්සර වෙලාම යන්නේ පල්ලියට. ගිහිලා දන ගහලා යාඥාවක් කියලා එනකොට සිස්ටර් කෙනෙක් එළියට එනවා. පුතේ ඔයාලා මෙහෙ නෙමෙයි. මම ඔයාලව මීට කලින් මෙහෙ දැකලා නැහැ. ඔයාලා කොහෙන්ද කියලා අහනකොට විස්තරේ කියනවා. සිස්ටර් කියනවා පොඩ්ඩක් ඉන්න කියලා.
කෝල් එකක් ගන්නවා. එයා අඳුරන කෙනෙකුට. ඒ අඳුරන කෙනා කියනවා සිස්ටරේ එයා වෙක්කන් එන්න කියලා. ඒගොල්ලන්ට ගෙවල් 3ක් තියෙනවා. ඒ ගෙවල් 3න් එකක් මෙයාලට දෙනවා. නිකන් සත 5ක්වත් ගන්නේ නැතුව. එක මුදලක්වත් ගන්නේ නැතුව. අද වෙනකොට අවුරුදු 7ක් තිස්සේ තවමත් ඒගොල්ලෝ ඒ ගෙදර ජීවත් වෙනවා. සත 5ක මුදලක් ඒගොල්ලෝ ගෙදරට ගන්නේ නැහැ. කවුද එහෙම දෙන්නේ? ජේසුව විශ්වාස කරන අදහන. උන්වහන්සේ මගේ සියලු අවශ්‍යතාවන් ඉටු කරනවා. ඒගොල්ලෝ මට කිව්වේ එහෙමයි. ෆාදර් අපේ ජේසු හරි පුදුමාකාරයි කියලා කිව්වා. ජීවිතේ ජය විතරමයි. අපේ ජීවිතේ හැම මොහොතකම මේක එක අත්දැකීමක් විතරයි. ප්‍රමාතේ මේ වගේ අත්දැකීම් ගණනාවක් ඔයාලා අතරත් ඇති. මේවා විඳින්නට ඕන. මේවා අපි කියන්නට ඕන. ලෝකයට අඬ ගහලා අපේ ජේසු අපේ දෙවියන් වහන්සේගේ වික්‍රමය, උන්වහන්සේගේ ප්‍රාතිහාර්ය, අපේ ජීවිතේ උන්වහන්සේ කරන මහා විශාල විශ්ව කර්මය හැමදාමත් උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේට මහිමයක් අපි ගෙනල්ලා දෙන්නට ඕන. උන්වහන්සේ නැති වූ විට මගේ හද සසලවම යනවා. එනිසා උන්වහන්සේ නැති කරගන්න එපා. අපි මේ ගීතිකාව සම්පූර්ණයෙන්ම විඳිමු. ඉතාමත් වුමනාවෙන් ජේසු අපි ළඟින්ම ඉන්නවයි කියලා දැනෙන්නට ඉඩ අරින්න. ඔබ මේ ගීතිකාව අහන මොහොතේදී ජේසු ඔබත් එක්ක හැම මොහොතකම ඉන්නවා කියලා. ඒ වගේම ජේසුනේ වහන්සේ නැතුව මට මේ ගමනේ යන්න බෑ කියලා. ඔබ වහන්සේ නැතුව මම කොහොමද ජීවත් වෙන්නේ කියලා මම දන්නේ නැහැ කියලා. ඒක ඔබ විඳින්න මේ මොහොතේදී. අද මේ පිළේ පැදුරේ අපි ඉඳගෙන ඔබට අරගෙන එන ජේසුගේ ආදරය ඔබ අද විඳින්න. අපි යන මග හැමතිස්සෙම ජේසු ඉන්නවා කියලා හිතන්න. එඬේරෙක් ලෙස අපිට මඟ පෙන්වනවා කියලා මේ වචනත් එක්ක එකතු වෙලා විශ්වාස කරන්න අදාන්න. ජීවිතේ අපිට තියෙන්නේ ජේසුත් එක්ක සතුට විතරමයි කියලා අයිති කරගන්න. උන්වහන්සේ නැතුව මට මේ ගමන යන්න බෑ කියලා ජේසුට අඬලා කියන්න. ඔබ වහන්සේ මාව කවදාවත් අත්හරින්නේ නැහැ කියලා විඳින්න. ඔබ වහන්සේ සියලුම අවශ්‍යතාවන් මට දෙනවයි කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ජීවිතේ ජය විතරමයි මට තියෙන්නේ. ඔබ වහන්සේ ජෝසප්ට දුන්නා වගේ ජයක් මටත් දෙනවයි කියලා ඇදහිල්ලෙන් තුල බලාපොරොත්තු වන්න. ඔබ වහන්සේ නැති අවස්ථාවේදී මගේ ජීවිතේ සසලව යන නිසා මම ඔබ වහන්සේ කවදාවත් නැති කරගන්නේ නැහැ කියලා ඇදහිල්ලෙන් නැතුව අයිති කරගන්න. අපි විඳිමු මේ ගීතිකාව. Thank
මේක අපි අයිති කරගමු. ජේසුගෙන් වෙන් වෙලා අපිට කවදාවත් ජීවත් වෙන්නට බෑ. උන්වහන්සේ නැතුව අපිට මේ ජීවිතය අරන් යන්නත් බෑ. ඒ නිසා ජේසුනි ඔබ වහන්සේ හැමදාමත් අපිත් එක්ක ඉන්න. ඔබ වහන්සේ හැමදාමත් අපිව ශක්තිමත් කරන්න, බලවත් කරන්න. ඒ ඇදහිල්ල තුළ ඔබ වහන්සේ අපගේ සැපයුම්කරු, අපගේ රැකවලානම්, අපගේ ගැලුම්කරු යන විශ්වාසයේ රැඳී ඉන්නට අපිට උදව් කරන්න කියලා. අපි උන්වහන්සේගෙන් හැමදාමත්ම ඉල්ලමු.